ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2020 ජූනි 27 ඉරිදා සිරස්තල MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ප්‍රසිද්ධ කරේ. ඉදිරිපත් වූ ගිවිසුමට රජය අත්සන් නොකළ යුතු බවට නිර්දේශයක්. තෙමස්සකට පසු ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවතට. ගුරු කාර්ය මණ්ඩලය සඳහා පාසල් හෙට සිට යළි විවෘත කෙරේ. දෙරණ පුංචි තරු කිරුළු පළඳි. රේඩියෝ ඉතිහාසයේ දැවන්තම ජයමල්ලි උරුමකරු පස්සරෙන් එස්කැලුම් සංචීව ඔබයි රුපියල් කෝටිය වාසනාව උදා කරගන්නේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Anoj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනපතිගේ උපදෙස් මත මහජනතාවගේ දැනගැනීම පිණිස අන්තර්ජාලයට එක් කර තිබෙනවා. MCC හෙවත් සහස්ත්‍රක අභියෝගතා සමායතනය යනු ඌන සංවර්ධිත රටවල දිළිඳුකම පිටු දැකීමට මූල්‍යාධාර පිරිනැමීම සඳහා ස්ථාපිත කෙරෙනු ඇමරිකානු ආයතනයක්. විද්වත් කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ 2019 ඔක්තෝබර් 29 වනදා අමාත්‍ය මණ්ඩල තීරණ සඳහා ඉදිරිපත් කෙරුණු එම MCC යෝජනාවට ශ්‍රී ලංකා රජය අත්සන් නොකළ යුතු බවයි. The big story. MCC ගිවිසුම පිළිබඳ රට තුළ කතාබහක් ඇතිවන්නේ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමගයි. එම ආණ්ඩුව මෙම MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා 2019 ඔක්තෝබර් 29 වනදා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණා. නමුත් එම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ මහජනතාව, දේශපාලනඥයන් සහ රටේ විවිධ පාර්ශ්ව බරපතල විරෝධතා මතු කළා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් MCC ගිවිසුම සමාලෝචනය සඳහා විද්වත් කමිටුවක් පත් කළේ මෙම විරෝධතා පිළිබඳ සලකා බලමින්. මාස 6ක පමණ කාලයක් කළ දීර්ඝ අධ්‍යයනයකින් පසු එම කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත පසුගිය 25 වනදා භාර දෙනු ලැබුවා. එවකට රජය මෙම වැඩසටහන ගොඩනැගීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක ප්‍රධානයක් සඳහා 2017 වසරේදීද එම ප්‍රධානය ඩොලර් මිලියන 10ක් ඉහළ නැංවීම සඳහා 2018 වසරේදීද මූලික ගිවිසුම් දෙකකට එළඹ ඇති බව එකී වාර්තාවෙන් හෙළි කෙරුණා. එහෙත් එම මුදල් ප්‍රදානයේ කොපමණ මුදලක් කවරක් උදෙසා වැය කර ඇතිද යන්න පිළිබඳ ගිණුම් තොරතුරක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සතුව නොමැතිවීම විමතියට කරුණක් බවයි වාර්තාව පෙන්වා දෙන්නේ. මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ MCC ප්‍රධානයක් මෙරට රජය වෙත කිසි දිනක ලබා දී හෝ රජය විසින් එවන් මුදලක් වියදම් කර නොමැති බවයි. තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබුණේ රජය මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන තෙක් සූදානම් කිරීමේ කටයුතු සඳහා වන මුදල් අවලංගු කර හෝ දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි. නමුත් එම ගිවිසුම් ගතවීම 2018 ජුනි 13 වනදා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සිය වෙබ් අඩවියේ පළ කර තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති පිළිබඳව ඇගීම සඳහා ස්ථාපිත ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව හෝ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව MCC ගිවිසුම සකස් කිරීමේදී දායක කරගෙන නොමැති බව මෙම වාර්තාව පෙන්වා දෙනවා. MCC ගිවිසුම පිළිබඳ මූලික කටයුතු සිදු කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ පිහිටුවා ගැනුණු ව්‍යාපෘති කාර්යාලයක් මගින් බවත් ඒ පිළිබඳ ගැටලුවක් මතුවන බවද වාර්තාව පවසනවා. තවද රජයේ ස්ථාපිත ආයතනයක් හරහා නොව MCA ශ්‍රී ලංකා ලෙස නම් කිරීමට යෝජිත අපසීමිත සමාගමක් සමග මෙහි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම තුළින් මෙරට රජයේ පාලනයෙන් මෙම ව්‍යාපෘතිය දුරස් කිරීමට උත්සාහ දරා ඇති බව වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකාවේ ඉඩම් ක්‍රමානුකූලව විදේශීය දැහැගැනීම් වලට ලක්වීමට MCC ගිවිසුම හරහා ඉඩකඩ පවතින බවද සමාලෝචන වාර්තාව සඳහන් කරනවා.
MCC ගිවිසුමේ සඳහන් වන ත්‍රිකුණාමලයේ කොළඹ ආර්ථික කොරිඩෝ සැලැස්ම පිළිබඳ 2017 වසරේ ජාතික භෞතික සැලසුම් මණ්ඩලය අනුමත කළ කරුණු ගැසට් කිරීමටත් පෙර එම වසරේදීම MCC ගිවිසුම හා සම්බන්ධ වී ක්‍රියා කරන හාවර්ඩ් විශ්වවිද්‍යාල වාර්තාවේ සටහන් වීම අසාමාන්‍ය කරුණක් බවද මෙම වාර්තාව පවසනවා. 2019 වසරේ මෙම ව්‍යාපෘතිය හරහා ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සකස් කෙරුණේද MCC ගිවිසුම හරහා මෙරට ඉඩම් වෙළඳපළට ප්‍රවිෂ්ඨ කරවීමට බවයි වාර්තාව හෙළි කරන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉඩම් තොරතුරු මාර්ග තොරතුරු විදේශ සමාගම් අතට පත්වීමෙන් රටේ ජාතික ආරක්ෂාවට එය බරපතල තර්ජනයක් වන බවද කමිටුව වාර්තාව පෙන්වා දෙනවා. එමෙන්ම කිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතම් වගන්තිද උල්ලංඝනය කරන බව මෙම කමිටුව පෙන්වා දී තිබෙනවා. MCC ප්‍රධාන විධායක නිලධාරියා 2018 වසරේ නීතිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ MCC ගිවිසුමේ එකඟතාවන් සහ ලංකාවේ නීතිය අතර අනනුකූලතාවක් ඇතිවන්නේ නම් මෙරට නීතිය අභිබවා ගිවිසුමේ ප්‍රතිපාදන බලාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවට තහවුරු කරන නීතිමය මතයක් MCC ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව නිර්දේශ ඉදිරිපත් කරමින් විද්වත් කමිටුව පවසන්නේ 2019 ඔක්තෝබර් 29 වනදා අමාත්‍ය මණ්ඩල තීරණ සඳහා ඉදිරිපත් කෙරුණු MCC යෝජනාවට ශ්‍රී ලංකා රජය අත්සන් නොකළ යුතු බවයි. යම් හේකින් ඒ පිළිබඳ සලකා බලන්නේ නම් රටේ දේශපාලනික ආර්ථික ස්වාධීනත්වයට සුබසිද්ධියට හානිකර සියලු වගන්ති ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම සිදු කළ යුතු බවද වාර්තාව පෙන්වා දෙනවා. එම වාර්තාව පිළිබඳ ජනතාවගෙන් වසන් කිරීමට තොරතුරු දැනගැනීමේ පනත යොදාගෙන ඇතැයි හැඟී යන බව එහි ප්‍රතිපාදන සංශෝධනය විය යුතු බවත් එම වාර්තාව පෙන්වා දෙනවා. මෙවැනි අන්තර්ජාතික ගිවිසුමකට විධායකය අත්සන් කිරීමට පෙර ව්‍යවස්ථාදායකගේ අනුමැතිය ලබා ගැනීම පූර්ව කොන්දේසියක් වන නීතිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ යුතු බවයි කමිටුව පවසන්නේ. මෙම වාර්තාව www.president.gov.lk www.presidentoffice.lk www.pmdnews.lk යන වෙබ් අඩවි හරහා ජනතාවට පරිශීලනය කිරීමේ අවස්ථාව හිමි වනවා. The big story. යහ පාලනයට සම්බන්ධ පිරිස ඇතුළු දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමට නම් තමන්ට ඉතාමත් ප්‍රබල ජනවරමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණය පරාජය කරමු යන මෙයින් විශේෂ දේශනයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත්තා වගේ තත්ත්වයක් තමයි ඇති වුණේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. 2019 නොවැම්බර් මාසයේ අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම් අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකාරයෝ තාම වැඩේ අතහැරලා නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද හමුදා සමාජිකයන්ට විරුද්ධව තමන්ගේ රටවල යුනිවර්සල් ජූරිස්ඩික්ෂන් සංකල්පයේ යටතේ නඩු පවරන්න කියලා බටහිර රටවල් වලින් දැනටමත් ඉල්ලීමක් කරලා තියෙනවා. 2019 ජනාධිපතිවරණේ යහපාලකයෝ දිනුවා නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කරලා ලංකාව ඉවරම කරලා දානවා. මේ දෙස් විදෙස් කුමන්ත්‍රණ තීරණාත්මක විදියට පරාජය කරන්න අපිට ඉතාමත්ම ප්‍රබල ජනවරමක් ඕන වෙනවා. මම මහ ජනතාවගෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සියේ තබා ගන්න කියලා. මම පැහැදිලිවම කියනවා කොයි-19 පාලනය අතින් ලෝකයේ ඉදිරියෙම ඉන්න රටක් අපි. යහපාලන කල්ලිය බලේ හිටියනම් ඒගොල්ලොන්ට පුළුවන් ද කොයි-19 මේ විදියට පාලනය කරන්න? ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශ්වයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැන සොයලා බලන්න වටිනවා. මේ 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනා ගන්න කියලා මෝඩ විදියට ආයුධ ලොරි ගණන් මුදල් ගෝණි ගණන් කොටි සංවිධානයට දුන්නා. ඊට පස්සේ කොටි අපිට ගැහුවේ ඒ ආයුධ වලින්මයි. 2002 දී ඒගොල්ලෝ සටන් විරාම ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකම ප්‍රභාකරන්ට ලියලා දුන්නා. යාපාලන ආණ්ඩුව ඒ කාලේ රට බෙදන්න අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා. ඊට පස්සේ මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ මූලධර්ම සියල්ල 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් ඇතුල් කළා. කරුණා මිනිමරණ එක අත්හැරියත් යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නැහැ. ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕන. මතු පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි ආඩම්බර විය හැකි ලංකාවක් ගොඩනගන්න පුළුවන් කාටද කියන ප්‍රශ්නයයි. ඒකට උත්තරය මොකද්ද කියලා මම කියන්න ඕන නැහැ. හැම ශ්‍රී ලාංකිකයෙකුම ඒක දන්නවා. තම පක්ෂයේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙවර මහමැතිවරණය වෙනුවෙන් එම පක්ෂය සංවිධාන කරන ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. මහමැතිවරණ ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂයේ පවත්වනු ලබන ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කොරෝනා වෛරසය ආව පළවෙනි වටේ වෛරසය පාලනය කරන්න මේ ආණ්ඩුව පියවර ගත්තා. ඒ පියවර හරි නිසා අපිත් ඒ පියවරට සහයෝගය දුන්නා. සමහරු මට කිව්වා මේක ඩීල් එකක් කියලා. මට ඕනේ ජනතාවේ ජීවිතය බේරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ දෙවනි වටයක් එනවා. දෙවනි වටේ නවත්තන්න බෑ. ඒ නිසා දෙවනි වටෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ. මේ පොහොට්ටුවේ ආණ්ඩුව අද වෙනකන් දෙවනි වටය ආරක්ෂා කරන ක්‍රමවේදයක් ඉදිරිපත් කළා නැහැ. අපි ගන්න පියවර කුමක්ද කියලා මං අපේ වැඩසටහනේ ප්‍රකාශ කරන්නට යනවා. නිකන් හිස් අතෙන් ඇවිල්ලා සටන් පාට කියන්නේ. අද මේවට විසඳුම් අරගෙන තමයි අපි එන්නේ. අපි පිළිගන්නවා තිත්ත ඇත්ත මිනිස්සුන්ට අපි එපා වුණා කියලා. දේශපාලනය එපා වුණා කියලා ඒකාධිපතිවාදයකට යන්න බෑ. අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගන්න. පක්ෂ මූලස්ථාන වලට ගල් ගැහිම නෙමෙයි. අපි ඉන්නේ රට පාලනය කරන්න. ඒ වරම අපි ඉල්ලන්නේ. අපි ආණ්ඩුව බාර අරගෙන ජනතාවට සහන ලබලා දෙනවා. ආර්ථිකය ස්ථාවර කරනවා. වෙන කාට හරි වෙන වැඩසටහන් තියෙනවා කතා කරන්න. ආණ්ඩුව කියන්නේ අපි ලෑස්ති. ඒක වාද විවාද කරන්න. අපි ගෑස් සිලින්ඩර් නෙමෙයි. සමහරු කියනවා අපි ආණ්ඩුව එක්ක ගිවිසුම් ගහලා කියලා. අපි ආණ්ඩුව එක්ක සම්මුති වලට එළඹිලා නැහැ. අපේ ගිවිසුම තියෙන්නේ ජනතාව සමග පමණයි කියලා මං කියන්න කැමතියි. අපි ප්‍රතිපත්ති දේශපාලනය කරන්නේ මට මඩ ගහන්න උවමනා නැහැ. කරන්න යන්නේ. ඒ නිසාම කෙල්ලීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න අලිය ළඟින් කතේ ගහන්න. පවතින දේශපාලනයේ තත්ත්වය සම්බන්ධයෙන් අදත් දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා. දැන් මේ රටේ ජනතාවට රට දියුණු කරන්න ඕනේ. ඒ රට දියුණු කරන්න පුළුවන් නායකයෙක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නායකයා මේ වෙන විටත් ඔහුගේ හැකියාව පෙන්වලා තියෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවීණ වෙන්න පුළුවන්. හැබැයි ආර්ථිකයේ හැදීමේ ප්‍රමුඛයෝ ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ කප් ගහලා තියෙන එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් වැඩි කල් යන්න ඉස්සලා එනවමයි. ඊටාම කෙටි කාලෙක මිනිස්සුම ඇවිල්ලා කියයි මේ UNP බලය තියන්නේ කියලා. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඉතුරු වෙලා ඉන්නේ සිනිකොතයි බෝඩ් ලෑන්ලයි යලියයි විතරයි. UNP කාරෝ අපිත් එක්ක නියම UNP එක තියෙන්නේ මෙතන. අපි සිනිකොත ගැන පස්සේ බලමු. මේ දෙකොල්ලෝ ගහගෙන ඉල්ල ඇරෙන්න දේශපාලනයක් නෑ අද. නිසා ඒ දෙකොල්ලෝ ගහගයි සිරිකොත අල්ලන්න අපි පාර්ලිමේන්තුවේ 3-2 බලයක් අල්ලන්න අපි කටයුතු කරනවා. මම ඔබතුමන්ලට පැහැදිලි පොරොන්දුවක් දෙනවා. පස්වෙනිදාට දුරකථනය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. රටේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වන තෙක් මධ්‍යම පන්තියේ සිට පහළ දක්වා හැම පවුලකටම මාසකට 20000 ගානේ ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ මාසයේ කියන්නේ. සක්‍රදේවේන්ද්‍රයා බාලමල්ලි වගේ මේක දැන් ඕනම දෙයක් මවන්න පුළුවන්. මට හොඳ ආර්ථික දැක්මක් තියෙනවලු 20000ක් දෙන්න පුළුවන්ලු. ඉතින් සක්‍රදේවේන්ද්‍රයා බැරියව කරන මිනිහට මම අභියෝගයක් කරනවා. ටෙලිෆෝන් එකෙන් පුළුවන් නම් മന്ത്രിවරු 50ක් පෙන්නන්න. මම අද තමුන්නාසට කියනවා මේක තරම් මාකට් කරන්න පුළුවන් වෙන කිසි බඩුවක් නැහැ. දැන් ඡන්දපොලට අලි දක්කන් යන්න පුළුවන්ද බෑ. ඡන්දපොලට මල් පොහොට්ටු අරන් යන්න පුළුවන්ද බෑ. තියලා යන්න කියනවා. ඡන්දපොලට මාලිමා අරන් යන්න පුළුවන්ද බෑ. ටෙලිෆෝන් එකට ඡන්ද දාන්න කියන්නේ මොකටද? ටෙලිෆෝන් එකට රීලෝඩ් එකක් දාන්න කියන්නේ. දැන් යනවා කැඩිච්ච දුරකථනයකුත් අරගෙන මීට අවුරුදු 30කට 40කට කලින් තමයි ඔය දුරකථන පාවිච්චි කරේ. ලකුණෙන්ම නොගැලපෙනවා. එක්සත් ජාතික පක්ෂය කුලල් කා ගන්නවා. අපි බොහොම සමගියෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යනවා. 3-2 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවීමේ අවස්ථාව අගෝස්තු 5 වෙනිදා ලැබෙනවා කියන එක සාතිකයි. දැන් ඒ හැමෝම අහගෙන දුවන්නේ ගෝඨාභය මහත්තයාගේ මහින්ද මහත්තයාගේ පින්තූරය. යකෝ මෛත්‍රීපාල මහත්තයාගේ පක්ෂයෙන් ලැබුණා නම් එතුමාගේ පින්තූරය ගහගෙන ඡන්දිල්ලයි යන්න එපා. යන්නේ නැහැ. මොකද ගියොත් දන්නවා පරාදයි. මෛත්‍රීට ගෑවිච්ච හේකුට ඡන්ද දෙන්න එපයි කියලා මම ප්‍රසිද්ධිය කියන්නේ ඒ නිසායි. Taman කැමති කෙනෙකුට ඡන්ද දෙන්න අයිතිය තියෙන බව වටහාගෙන මැතිවරණ වේදිකාවල කතා කරන්න කියලා තමයි මම කියන්නේ. මම කවුද කියන්න හොඳටම දන්න 3 දෙනෙක් ඉන්නවා. මම මොනවද මේ ආණ්ඩුව හදන්න කරේ කියලා. ඒක දන්නේ නැති කට්ටිය ඔහේ වාචාල කියව යනවා. තමන් කාදිනල් හිමියන් හමුවීමට ගියේ තම ප්‍රකාශයෙන් කතෝලික මන්ත්‍රීවරුන්ට බලපෑමක් සිදුවේ යැයි සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ දැනුම් දීම අනුව බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අද ස්ථාන දෙකක පැවති ජනහමුවලදී හරින් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමි හමුව ගැන කරුණු අනාවරණ කළා.
අගරදුගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරණ සමයේ දේශපාලනයක නිරත වූ බවට සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ අතර ඊට පාර්ශව රැසකින් විවේචනය එල්ල වුණා. ඊයේ දින හරින් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන් බැහැදක වැඳ ආචාර කරනු ලැබුවා. එලෙස කාදිනල් හිමිපාණන් බැහැදකීමට යාම පිළිබඳව ඔහු අද කිරිඳිවැල ජනහමුවකදී මෙලෙස කරුණු පැහැදිලි කළා. මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම මගේ හදවතත් එක්ක දන්නවා මම ඇත්තක් කිව්වේ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කතෝලික මන්ත්‍රීවරුන්ට මේක ප්‍රශ්නයක් වෙයි කියලා මගේ ප්‍රකාශයේ මම වරන් ගියාද. මම දැක්කේ ඊයේ සජිත් ප්‍රේමදාස නායකයෙක් කරන්නේ නෙමෙයි. මම දැක්කේ මගේ සහෝදරයෙක් කියලා. එම හමුවේදී කාදිනල් හිමිපාණන් පළ කළ අදහස් ගැන ඔහු අද සවස මේරිගම පැවති ජනහමුවකදී මෙලෙස අනාවරණ කළා. සජිත් ප්‍රේමදාසගේ නිහතමානී නායකයෙක් එක්ක අපිට ඉස්සරහ ගමනක් තියෙනවා. මම කියන්නේ ඊයේ දවසේ මාව කාඩිනල් උන්වහන්සේ ගාට ගෙනින් අයියා කෙනෙක් මල්ලිට බයිනවා වගේ මාව පැත්තට ගෙනිලා කතා කළා. ඔබ දැන් මේක කරපම්මයි කියලා. මට ඒකට බෑ කියන්නත් බෑ. දැන් මගේ ආගමික නායකයා මට ඇත්තක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කියලා දීපු කතන්දර වලින් මට මගේ අඩුපාඩුව තේරෙනවා. අපි මිනිස්සු අතර තුදක්ජන මිනිස්සු වැරදි කරනවා. වචන කියනවා මම කියනවා මටත් අඩුපාඩුවක් වුණා. කාඩිනල් උන්වහන්සේ මට කිව්වා මගේ අතිනුත් වරදක් වුණා. අන්න ඒකයි උතුම්කම. අපි දෙගොල්ලම සාකච්ඡා කරලා යකෝ මගේ සමහර ප්‍රකාශ මේ මැතිවරණයට බලපෑවා. ඒකෙන් අපේක්ෂයට වාසි වුණා අනිත් අපේක්ෂයට අවාසි වුණා. මම දැනන් හිටියේ නෑ ඔයා මෙච්චර දුක් වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙට ඔයාගේ පවුලට මෙච්චර ප්‍රශ්න වුණා කියලා. ඒ කතා කරන්න අවස්ථාව හම්බුණා. කළුතර ජනතාවට සැපේන පානීය ජලයට ලවණ විශ්‍රවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවෙල් මහතා විද්‍යානුකූල විසඳුමක් යෝජනා කර තිබෙනවා. වාදුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව අනාවරණ කළා. කළුතර පානීය ජලයට ලවණ මිශ්‍රවීමට විද්‍යානුකූල විසඳුමක් යන මෙයින් යුතුයකම සංවාදයේ සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ඊයේ වාද්දුවේදී පැවැතුණා. ජාතික සංවාදය නිසාමයි අපිට 2009 යුද්ධය ජයග්‍රහණය කරන්න අවශ්‍ය මතය රට තුල හදන්න හැකි වුණේ. ඒ වගේම ඒකෙන් පස්සේ අපි හමුවේ ඇති අභියෝග හඳුනගෙන ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගන්න හැකි වුණෙත් මේ ජාතික සංවාදය නිසායි. අපිට නල මගින් ජලය ලබා දුන්නා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය. එම ජලය පායන කාලයේදී බීමට සුදුසු නොවන ආකාරයට ලවණ මිශ්‍රවීමක් සිදු වෙනවා. ඕක තමයි මේ පානීය ජල ගැටලුව නමින් අපි හඳුරගන්නේ. අවුරුදු 30ක් ඇතුළු ප්‍රශ්නයක් විසඳුන්නේ නැහැ. ලවණ බාධකය තමයි ඍජු උත්තරය මේකට. ඒ ලවණ බාධකය දැම්මට පස්සේ මුහුදු ජලය උඩට එන එක නතර වෙනවා. එතකොට පානීය ජලයට මේ ලුණු ජලය මිශ්‍ර වෙන්නේ නැහැ. නමුත් මේක කරන්න බැරි වෙන හේතුව තමයි ගම් වතුර ප්‍රශ්නය මේක තුලින් ඇති වෙනවා කියන ප්‍රශ්නය නිසා. දැන් මේ ගම් වතුර ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මේක තුල මම යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි කළුගඟේ ජලය අපි ලබා ගන්න ඕන කළුගඟ යෝජනා ක්‍රමයක් විදියට පුංචි පුංචි වැව් පද්ධතියක් පෝෂණය කිරීම සඳහා වාරි පද්ධතියක් අපි සකස් කරගත යුතුයි. ඒ වාරි පද්ධතියක් සකස් කරලා කුඩා වැව් ඒවැයෙන් කුඹුරු වලට පෝෂණය ලබා දෙන භූගත ජලය පෝෂණය කරන ඒ වගේම අපේ අනිකුත් කෘෂිකාර්මික බිම් පෝෂණය කරන පද්ධතියක් සකස් වුණොත් ඒක ඉතාමත් සාර්ථක විසඳුමක්. පුරා මාස 3කටත් වැඩි කාලයක් තිස්සේ විවිධ ලිහිල් කිරීම් සහිතව ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය අද සිට බලපැවැත්වෙන පරිදි මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. ඒ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් නැවතත් හෙට සිට විවෘත කරන අතර මුල් අධීර යටතේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් පාසල් වලට කැඳවනු ඇති. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු 20 වෙනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය රජය විවිධ ලිහිල් කිරීම් යටතේ වුවත් පවත්වාගෙන ගිය අතර ජූනි 13 වෙනිදා සිට එය ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළු මුනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් මාස 3කට පසුව නැවතත් හෙට සිට විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව පළමු අධීර යටතේ පාසල් කටයුතු සඳහා සූදානම් වීමට විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් හෙට පාසල් වලට කැඳවනු ලබනවා. දෙවන අධීර යටතේ සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ජූලි මාස 6 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. එහිදී 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය සිසුන් පමණක්
පාසලට කැඳවීමට නියමිතව තිබෙනවා. රට අභ්‍යන්තරය සුරක්ෂිතයි කියලා කියන විශ්වාසය මත තමයි හෙට දවසේ අපේ විදුහල්පතිතුමාලා ගුරුතුමාලා කැඳවන්නේ. විදුහල්පතිතුමා තුමිය සහ ගුරුතුමන්ලා කැඳවලා බලාපොරොත්තු වෙන්නේ ඒ පාසලේ සනීප ආරක්ෂක කටයුතු, ඊට අවශ්‍ය විෂ බීජ හරණය, ඒ වගේම දරුවෝ කණ්ඩායම් වශයෙන් පාසලට පැමිණෙන්නේ, කාලසටහන් කොහොමද සකස් විය යුත්තේ කියලා කියන මෙන්න මේ කාරණා පිළිබඳව හෙට සිට සිකුරාදා දක්වා දවස් 5 වැය කරන්නටයි කියලා අපි ඉල්ලීමක් කළා තියෙනවා. මෙවන් පසුබිමක COVID-19 රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කර තිබූ හෝමාගම මූලික රෝහල හෙට සිට අධීර කිහිපයක් යටතේ සාමාන්‍ය රෝගී ප්‍රතිකාර සඳහා විවෘත කරන බව රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසනවා. මෙලෙස දෛනික කටයුතු යථාතත්වයට පත් කෙරුණද තවමත් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. අදත් ප්‍රදේශ කිහිපයකම මුඛ ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන පුද්ගලයන් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. මුඛ ආවරණ පැළඳීමේ වටිනාකම පිළිබඳ දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමද සිදු කෙරුණා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කටාර්, ඩුබායි සහ බෙලරුස් රාජ්‍යයන්වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 344 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ අතර ඉදිරියේදී ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වුණේ ලංකාවට එන ප්‍රමාණය අඩු වෙයි කියලා. නමුත් එන්න ලියාපදිංචි වෙන ප්‍රමාණය වැඩි වෙන නිසා සමහර විට අපිට ගොස්තු අග වෙනකොට තමයි අපිට සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපළ විවෘත කරන්න වෙන්නේ. නමුත් අපි උපරිම උත්සාහයක් කරනවා අගෝස්තු 1 වෙනිදා වෙනකොට මේ තත්ත්වය ඇති කරන්න. මෙරටින් ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 19ක්. ඔවුන් සියලු දෙනා බංග්ලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්. අද පසුරුවේ තවත් ආසාදිතයෙකු හඳුනාගත් අතර ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි අයෙක්. ඒ සමග මෙවන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2034 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 774ක්. එහි ප්‍රතිශතය 38.05ක් වනවා. සමස්ත COVID-19 ආසාදිතයින් අතරින් 947 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වන අතර එය 46.56% ප්‍රතිශතයක්. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 313 දෙනා ප්‍රතිශතයක් ලෙස 15.39ක්. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් 2034 දෙනා අතරින් 1661 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබුවන්ගේ ප්‍රතිශතය 81.66ක්. 362 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර එහි ප්‍රතිශතය 17.8%. මෙරට නාවික හමුදා සමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් තවත් 2 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ ගණන 823 දක්වා ඉහළ ගියා. ලොව පුරා COVID-19 ආසාදිතයින් ගණන අද ලක්ෂ 100ය ඉක්මවා ගියා. ලොව පුරා සිදුව ඇති COVID මරණ සංඛ්‍යාව මෙවන විට ලක්ෂ 5කට අධිකයි. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරගය උත්කර්ෂවත්ව ඊයේ පැවැත්වුණා. පුංචිත්තරු රැසක් අභිෂේක ගැන්වූ දෙරණ ලිටල් ස්ටාර් අවසන් මහා තරගය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්. Derana Little Star Season 10 Grand Finale. ශ්‍රී ලංකයේ ළමා පරපුරේ මහා කල එලි මංගල්‍යය දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 අවසන් මහා තරගය අති උත්කර්ෂවත් අන්දමින් ඊ රාත්‍රියේ පැවැත්වුණේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් ඉතිහාසයේ වාර්තාගත දසවන රියලිටි තරග චමත්කාරය සනිටුවන් කරමින් අවසන් මහතරග රාත්‍රිය විචිත්‍රවත් කිරීමට පසුගිය වසරවල ලිටල් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් හා 60+ තරුමෙන්ම දිවයිනේ ජනකාන්ත ගායක ගායිකාවන් රැසක් එක්වුණා. දිවයිනේ විසිරී පැතිරී සිටින දක්ෂ දරුදරියන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් වසරකට ආසන්න කාලයක් පැවති මූලික වටේ තරගවලින් දක්ෂතා දැක්වූ 20 දෙනෙකු අවසන් මහතරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් තරග වැදුණා. වයස අවුරුදු 8න් 15 සහ 12න් 15 ගායන හා නර්තන අංශ වෙනුවෙන් පැවති එම තරගවලින් විනිශ්චය මණ්ඩලය විසින් දක්ෂතම පුංචි තරු තෝරාගත් අතර ජනප්‍රියම පුංචි තරු තෝරා පත් කරගෙනුනේ ප්‍රේක්ෂක මනාපයෙන්. ඒ අනුව වයස අවුරුදු 8න් 15 ගායන අංශයේ ජනප්‍රියම සහ දක්ෂතම පුංචි තරුව ලෙස වෙන්තර සිහෙලි තූර්යා කිරුළ දිනා ගත්තා.
තූර්යා වයස් අවුරුදු 8න් 15 වයස් කාණ්ඩේ දක්ෂතම පුංචි තරුවට හිමි. එම කාණ්ඩේ අනුශූරතාවය හිමි වූයේ මනුති නෙළුම්යාදැරියටයි. වයස අවුරුදු 8න් 15 නර්තන අංශයේ ජනප්‍රියම සහ දක්ෂතම පුංචි තරුව ලෙස ටලිෂි රිනෙත්මා අභිෂේක ලැබුවා. මේ වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩේ නර්තන අංශයේ දක්ෂතම තරුව ටලිෂි රිනෙත්මා අනුශූරතාව තිසුන් දනික දිනාගත්තා. දොම්පේ දනිදු හිරුනෙත් වයස අවුරුදු 12න් 15 ගායන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස කිරුළ දිනාගත්තා. එම අංශයේ දක්ෂතම පුංචි තරුව බවට පත් වුණේ හිඹුටානේ ඔමිරු සන්ධිරයි. තරුව ඔමිරු සන්ධිර 12න් 15 ගායන අංශයේ අනුශූරතාව මවිෂා සංසදීට හිමි වුණා. වයස අවුරුදු 12න් 15 නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස අනුරාධපුරයේ සිට පැමිණි චතුර නයනජිත් විසින් කිරුළ හිමි කරගනු ලැබුවා. මාතර සිට පැමිණි සාවින්දි නිර්මාණි එම අංශයේ දක්ෂතම පුංචි තරුව ලෙස චූරතාවය දිනාගනිද්දී එහි අනුශූරතාවය දිනාගත්තේ විදූෂ සහත්සරයි. ලිටල් ස්ටාර් දසවන අදිරේ විශේෂත්වයක් වන්නේ 8න් 15 ගායන අංශයේ ජනප්‍රියම හා දක්ෂතම තරුව කිරුළු එකම තරගකරුවෙකුට හිමිවෙද්දී එම කාණ්ඩේ නර්තන අංශයේ ජනප්‍රියම හා දක්ෂතම තරුව කිරුළුද එකම තරගකරුවෙකු සතුවීමයි. මීට පෙර එම වාර්තාව තබා තිබුණේ හිමාංශ මනුප්‍රිය විසින්. There on a Little Star Season 10 Grand Finale. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. රේඩියෝ ඉතිහාසයේ දෙවන්තම ජයමල්ල FM දෙරණ කෝටිපතිවරම දෙවන අධියරේ ජයග්‍රාහකයා අද බදුල්ල පස්සර ප්‍රදේශයෙන් බිහි වුණා. ශ්‍රී ලංකාවේ අංක 1 ගුවන්විදුලි නාලිකාව වන FM දෙරණ 11 වෙනි සංවත්සරයට සමගාමීව කෝටිපතිවරම දිනුම් මැදීම සිදු කෙරුණේ දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී. සරල සුහද සොඳුරු ශ්‍රී ලාංකිකයා යන තේමාව යටතේ 2009 වසරේදී මෙරට ගුවන්විදුලි නාලිකා අතරට එක් වූ FM දෙරණ එතැන් සිට 2011 වසරේ නව සංඛ්‍යාත වෙනසත් සමග 92.2 සහ 92.4 ඔස්සේ අඛණ්ඩව සිය විකාශන කටයුතු සිදු කරනවා. අංශ රැසක් ඔස්සේ නව වැඩසටහන් සංගීත ප්‍රසංග ප්‍රවෘත්ති ඇතුළු කාලීන සිදුවීම්ද මෙරට ශ්‍රාවකයින් වෙත සමීප කරවමින් 2017 වසරේදී LMRB සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙරට අංක 1 ගුවන්විදුලි නාලිකාව බවට පත් වූ FM දෙරණ එතැන් සිට මේ දක්වා සෙසු ගුවන්විදුලි නාලිකා අභිබවමින් අඛණ්ඩව අංක 1 ස්ථානයේ රැඳී සිටිනවා. FM දෙරණ 11 වන අභිමානව සංවත්සර සැවරුම. FM දෙරණ සිය 11 වන සංවත්සරය වෙනුවෙන් දිවයිනේ ජනකාන්ත කලා ශිල්පීන්ගේද සහභාගීත්වයෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් පැවැත්වූ අතර එය අද පෙරවරු 8 සිට TV දෙරණ සහ FM දෙරණ ඔස්සේ සමකාමීව විකාශය කෙරුණා. ආසංසාරේ පැතුමද සුනු බිසුනුම ලං වෙලා හිම සිතේ පානුරානිල් දැසේ මීට සමගාමීව මෙරට රේඩියෝ ඉතිහාසයේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන FM දෙරණ කෝටිපතිවරම දෙවන අධියරේ දිනුම් ඇදීමේ අවසන් වැඩසටහනද පැවැත්වුණා. මේ සඳහා FM දෙරණ ශ්‍රාවකීන්ගෙන් ටොන් 28ක පමණ තැපැල්පත් තොගයක් ලැබී තිබීම විශේෂත්වයක්. ටොන් 28ක පෝස්ට්කාඩ් කන්දක් ඉදිරිපිටයි මම ඉන්නේ. ලෝකෙ පුරාම ගුවන්විදුලි වැඩසටහන් තියෙනවා ප්‍රවර්ධන වැඩසටහන්. ඒත් මේක සුවිශේෂී වැඩසටහනක්. මම හිතන්නේ ලෝක වාර්තාවක් මට්ටමට ටොන් 28ක තැපැල්පත් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ අතරින් ප්‍රධාන ජයග්‍රාහකයා තෝරා ගැනීමට පෙර සෙසු ජයග්‍රාහකයන් තෝරා ගැනුණු අතර ඔවුන්ට ඉඩම් දඹදිව සංචාර තායිලන්ත සංචාර ගෘහවිදුලි උපකරණ යතුරු පැදි ආදී රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුතු ත්‍යාග හිමි වුණා. ඉන් අනතුරුව මෙරට රේඩියෝ ඉතිහාසයේ ලබා දෙන දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් කෝටියේ හිමිකරු සොයා දිනුම් ඇදීම සිදු කළ අතර ලැබී තිබූ විශාල තැපැල්පත් තොගේ අතරින් ජයග්‍රාහකයා බවට තේරී පත් වුණේ බදුල්ල පස්සර පදිංචි කැලුම් සංජීවයි. කොටමුදුන පස්සර එස් කැලුම් සංජීව ඔබයි රුපියල් කෝටිය වාසනාව උදා කරගන්නේ. ඒ අනුව FM දෙරණ කෝටිපතිවරමේ දෙවන අධීරේ ජයග්‍රාහකයා වන කැලුම් සංජීව සොයා
අද දෙරණ ඔහුගේ නිවසට ගියා. මම පෝස්ට් කාඩ් 3500ක් 4000ක් විතර ප්‍රමාණයක් වගේ දාලා තියෙනවා. මේ කෝටියේ සුපිරි ත්‍යාගය ලැබීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා. ගෙදර සියලුම දෙනා නිතරම අහන්නේ FM දෙරණ TV. ඒ නිසා තමයි අපිට මෙම ජයග්‍රහණ ලබා ගන්න හම්බ වුණේ. ශ්‍රී ලංකාවේ අංක 1 ගුවන් විදුලියේ මීළඟ නවතම ප්‍රවර්ධන වැඩසටහන නුදුරු දිනකදී ආරම්භ කිරීමට නියමිතයි. මෙරට තුළ භික්ෂුණී ශාසනය ව්‍යාප්ත කිරීම සඳහා මෙහෙණින් වහන්සේට ක්‍රමවත් ධාර්මික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පූජ්‍ය කිරම විමලජෝති හිමි පවසනවා. දෙකඳුවල භික්ෂුණී පුහුණු විද්‍යායතනයේ ඊයේ පැවති දානමය පුණ්‍ය කර්මයකට එක්වමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා. හොරණ දෙකඳවල භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය කිරම විමලජෝතිනා හිමියන් පැවිදි දිවියට පිවිස වසර 60ක් සපිරීම නිමිත්තෙන් භික්ෂුන් වහන්සේ 75 නමක් විශ්වයේහි දහවල් දානී පිරිනැමීමේ පින්කමක් ඊයේ සිදු කෙරුණා. දුලිප් ජයවීර මහතුමා කරුණාකර මහතුමා දෙරණ මාධ්‍ය ජාලයේ හිමි පැමිණීම ගැන ඔබතුමාට බොහොම පිං මම දන්නවා මට ආදරය කරන්නේ කියන එක එතුමා පැමිණීම ලොකු දෙයක්. අපි දැකලා තියෙනවා කතරගම කිරිවේල ළඟ කැලණි පන්සලේ අනුරාධපුරේ අරහත් ධර්මය ඇඳගෙන සිව් රාගෙන හිඟා කරනවා. ඒ නිසා අපි මෙහෙණින් අතර ගන්නලා පාලි භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව, සිංහල භාෂා හතර අපි ගන්නවා. මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා සිංහල පාලි අනිවාර්යයෙන්ම අනිවාර්ය කරන්න ඕනේ. සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් එකක් ශිෂ්‍යයෙකුට තෝරගන්න ඉඩ දෙන්න. ශාසනයට අද මම සතුටු වෙනවා අවුරුදු 700 ගානකට පස්සේ ආම්දුරනේ අපේ කටයුතු එක්තරා දුරකට පිටුහරගෙනට ඇති කියලා සිංහලයාගේ ඡන්දෙන් සිංහලයේ රජ වෙලා තියෙනවා මේ රටේ. මේ අවුරුදු 700 ගානකට පස්සේ ඊට ඉස්සෙල්ලා හිටියේ අපිව නටවන බලු නැත්තක් වගේ වෙලා හිටියේ පෞද්ගලික අවුරුදු 700 ගාන මේ රට තුල. ඒකට හේතුව තමයි ඉතිහාසය පිළිබඳව, සංස්කෘතිය පිළිබඳව, ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකම. දැන් මිනිස්සු හිතන්න පටන් අරගෙන තියෙනවා. පාස්කුවිරදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා ලබා දීමට ලෝක මුස්ලිම් ලීගය ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ආධාර වශයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමූ බවටත් එය මෙතෙක් විපතට පත් වූවන්ට ලබා නොදුන් බවටත් මාධ්‍යවල පළවූ පුවත අසත්‍යයක් බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ප්‍රධාන කරුණු 7ක් සඳහා නිසි පරිදි තොරතුරු තවමත් මෙරටින් ලබා නොදීම නිසා එම මුදල් මෙරටට ලබා නොදුන් බව අදාළ මුස්ලිම් සංවිධානයේ මහලේකම් ආචාර්ය ෂෙයික් මොහමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා යොමු කළ ලිපියක දැක්වෙන්නේ යයි එම නිවේදනයේ සඳහන්. තවත් පුවත් කිහිපයක් දැන්. මධ්‍යගම වවුලුගල ප්‍රදේශයේ පවුල් දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මොටර රථයකටද අලාභ සිදු කර තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ තරුණ පරපුර මතින් මුදා ගැනීම සඳහා දියත් කෙරෙන යොවුන් පිබිදුම වැඩසටහන හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද ආරම්භ කෙරුණා. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලිවල වෙඩික්කරු ලෙස ක්‍රියා කරන්නේ මේ මන්න පිළිවෙලින් කපලා මිනිස්සු මරණ ඝාතක වෙලා තියෙන්නේ අමුතු මිනිස්සු జాතියක් නෙමෙයි. මෙන්න මේ වගේ හිරිමල් වයසේ ඉන්න අවුරුදු 16 17 18 19 ළමයි අපි කිසිවෙක් ඔබව හංවඩු ගහලා ඔබ සමාජය අතරමං කරන්න ලෑස්ති නැහැ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසය මගින් ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේදී අයිස් හා හෂිෂ් මද්‍රව්‍ය සමග පුද්ගලිකව අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී රුපියල් 2,33,000ක මුදලක්ද සොයා ගැනුණා. මනුසත් දෙරණ ආරම්භ කළ මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ ජාතික ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ඒ ක්‍රියාවට නැංවෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල දායකත්වයෙන්. COVID-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ වැඩසටහන මනුසත් දෙරණ පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමගින් එක්වයි. එහි තවත් පියවරක් මොරටු දුම්රිය පොළ ඉදිරිපිට ඊයේ පස්වරුවේ ක්‍රියාත්මක වුණා. මේ වගේ ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන යන්න වෙයි යම්කිසි කාලයක් අපිට අපේ අනාගතය සඳහා. ඉතින් මහ ජනතාවට මේ වගේ සත්කාරයන් දිගින් දිගටම ශ්‍රී ලංකා ටෙලිකොම් මනුසත් දෙරණ ඒ වගේ මොබිටෙල් ආයතන එක එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. 0711 166 488.
මහනුවර ගිගා නගරයක් බවට පත්කිරීමේ ශ්‍රී ලංකා ටෙලිකොම් ව්‍යාපෘතිය පසුගියදා සිදු කෙරුණා. එමෙන්ම ශ්‍රී දළදා මාලිගාව වෙත පූර්ණ සංනිවේදන පහසුකම් ලබා දීම සඳහාද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු කරනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගයේ වෙත පූර්ණ සංනිවේදන පහසුකම් සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහන් ප්‍රනාන්දු සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු මහත්වරුන් පසුගියදා අත්සන් තැබුවා. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් කන්නාම දෙක එකතු වෙලා කරන මේ ක්‍රියාවලිය මම හිතන්නේ මේක දළදා හාමුදුරන්ට කරන පූජාවක්. මේ මුදල් සඳහා කරන දෙයක් නෙමෙයි. අපිට පුළුවන් මේ තාක්ෂණය හරහා වෙනත් භාෂාවලින් මේ බුද්ධ දර්ශනය මේ වගේ ආගමික ස්ථාන ඉතිහාසයේම වැදගත් ස්ථාන මුළු ලෝකෙටම සංනිවේදනය කරන්න. එමෙන්ම මහනුවර ගිගා නගරයක් බවට පත්කිරීමේ ශ්‍රී ලංකා ටෙලිකොම් ව්‍යාපෘතිය යටතේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය තප්පරයට මෙගාබයිට්ස් 1000ක අධිවේගී අන්තර්ජාල පහසුකමින් බලගැන්වීමද සිදු කෙරුණා. ඒ සඳහා කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය එක්ව සිටියා. ඒ සමගින් අද දෙරණ 6:55 ප්‍රධාන ප්‍රතිවිකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.